ආයිබෝන් දරුවනේ අද දවසට සාකච්ඡා කරන සූදානම් වන්නේ මතක ඇති මම කලින් කිව්ව ආකාරයට ඔබගේ ඉතිහාස දැනුම වර්ධනය කිරීම යනුවෙන් 11 ශ්‍රේණියේ 4 වෙනි ඒකකය මාතෘකාව තමයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච දේශපාලන වෙනස. එතකොට මේ පාඩම ගැන පොඩි හැඳින්වීමක් කරද්දී මම හිතන්නේ බහුතරයක් අමාරුයි සංකීර්ණව ප්‍රකාශ කරන පාඩමක්. නමුත් ඔබට දැනේවි මේ පාඩම අවසානයේ මේ පාඩම උත්තර සරලද කියලා. හොඳයි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස. ඔබේ පෙර දැනුම මතක් කිරීමත් එක්ක බලන්න ඔබ දන්නවද කියලා බ්‍රිතාන්‍ය පාලන සම්බන්ධව මේ වාසියන සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම මොකක්ද කියලා? ක්‍රිස්තුවර්ත 1796. ඔව් මේ වසරේ තමයි ඊට කලින් හිටිය ලන්දේසින්ගේ මුහුදුබර ප්‍රදේශයේ පාලනය නිමා කරමින් ලංකාවේ මුහුදුබර ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍ය අතට සතු. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ලංකාවේ මුහුදුබර ප්‍රදේශය ඉවත් කරගන්න ලැබේ 1796. එතැන් සිට ඔවුන්ට බාධාවක් වුණා රට මැදේ තිබිච්ච උඩරට රාජ්‍ය. අවස්ථාවන් දෙකකදී උත්සාහ කරද්දී අපි දක්වන 1915 දී ඉංග්‍රීසි උඩරට රාජ්‍යත් අල්ලගත්තා. මේ කාලේ අපේ රටේ හිටිය පාලකයෙක් තමයි ශ්‍රී වික්ටම් රාජසිංහ. එතුමා මැදමහනුවර ප්‍රදේශයේදී 1915 පෙබරවාරි 18 වන දින ඉංග්‍රීසින් අතටපත් වුණා. හැබැයි එහිම අපේ රට අල්ලගත්තා. ඉංග්‍රීසින් හැකියාව ලැබුණේ නැහැ. ඔවුන්ට හිතුමත් අපේ රට පාලනය කරන්න. ඔබ කවුරුත් දන්නවා එදා ඇති වුණා ඓතිහාසික ගිවිසුම. ඒ තමයි 1915 උඩරට ගිවිසුම. ඒක ඇතුළේ 1915 මාර්තු 2 ස්ථානයේ මහනුවර මගුල් මරලා. හැබැයි මෙතෙන් සිට ඉංග්‍රීසින් රට පාලනය කරද්දී මේ ගිවිසුම වගන්ති එකෙක් කඩ කිරීම තුළ අපේ සිංහලයන් ඔවුන්ට විරුද්ධ අවියාද අතර ගත්තා. ඒ සිදු වර්ෂය තමයි ක්‍රිස්තු වර්ෂ 1918. ඒ අපි දකිනවා ඒ සටන අපි පරාජයටපත් වුණාට පස්සේ බ්‍රිතාන්‍ය තමන්ගේ පාල ස්ථාවර කරගැනීමේ අරමුණෙන් 1918 නොවැම්බර් 21 නිකුත් කළා ඒ ඓතිහාසික උඩරට ප්‍රකාශනය. මේ තුලින් ඔවුන්ගේ බලය තවත් ස්ථාවර කරගැනීම සිදු වුණා. හැබැයි අපි දකින දුවේ පුතේ මෙන්න මේ 1915 ඉඳලා අපිට කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙනවා නිදහස ලබා ගැනීමතුරු ඒ මෙන්න මේ වසර දකින්න. ඒ තමයි 1948. 1948 නිදහස ලබා ගන්නෙදී ඔයාලට පේනවා 1815 සිට වසර 133ක් බ්‍රිතාන්‍යයෙන් අපේ රට සම්පූර්ණ පාලනය කරලා තියෙනවා. මේ කාල සීමාව තුළ අපේ රටේ සිද්ධ වෙච්ච වෙනස්කම් මොනවද? ඒ සිද්ධ වෙච්ච සම්පූර්ණ වෙනස අපිට බෙදන්න පුළුවන් කොටස් කිහිපයකට. ඒක ආගමික වශයෙන්, දේශපාලනික වශයෙන්, ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් පුළුල් පරිවර්තන සිදු වුණා. මගේ දුර පුතාට මතක ඇති 11 තුන්වන ඒකකයේ අපි කතා කළා. ඒ ආගමික ශාස්ත්‍රයේ සිද්ධ වෙච්ච වෙනස. අපි අද දවසේ කතා කරන්න යන්නේ ඒ සිද්ධ වෙච්ච දේශපාලන වෙනස ගැන. ඒ වගේම ඔයාලට නුදුරු අනාගතයේදී හමු වේවි ඒ පස්වෙනි ඒකකයේ ලෙස බ්‍රිතාන්‍ය පාලන සමයේ සිද්ධ වෙච්ච ඒ ආර්ථික, සමාජීය, සංස්කෘතික වෙනස. හොඳයි. අපි අද පාඩමට යමු. බ්‍රිතාන්‍යයේ යත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස කුමක්ද? මෙතන කියවනා දුවේ පුතේ 1905 අපේ රටේ හිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහය කියලා. ඒතර අපිට පැහැදිලි බ්‍රිතාන්‍යයන් අපේ රට යටත් කර ගන්න විට අපේ රට පාලනය කළ රජ කෙනෙක්. ඒ නිසා ලංකාව තුළ ක්‍රියාත්මක වුණේ රාජාංග පාලනය. නමුත් 1948 වෙනකොට අපේ රට රාජාංග ක්‍රමයක් තිබුණද? නෑ. අපි දකිනවා එදා රජ කෙනෙක් වෙනුවට අපිට නිදහස ලබා ගැනීමට වැඩිම දායකත්වයක් ලබා දුන්නේ ඒ නායකයන් අපිට හමු වෙනවා. ඒ තමයි ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සෙනනායක මහතා. ඩී.එස්. සෙනනායක මහතා කියන්නේ අගමැතිවරයෙක්. ඒක ඔබට පොඩි වෙනසක් දැනෙවි. රජ කෙනෙක් යටතේ පාලනය වෙච්ච අපි අගමැතිවරයෙක් යටතේ පාලනය වෙනවා. රජමාලිගයක් වෙනුවට පාර්ලිමේන්තුවක් අපිට හමු වෙනවා. එදා හිටිය රදවරු වෙනුවට මන්ත්‍රීවරු ඇමතිවරු හමු වෙනවා. එහෙනම් මගේ දුවේ පුතේ ඔබට පැහැදිලි වෙන්න ඕන අපේ රටේ සමාජ පැහැදිලිවම දේශපාලන පරිවර්තන සිද්ධ වෙලා තියෙනවා. කෙටියෙන් ගත් කල එදා සිද්ධ වෙච්ච පුළුල් දේශපාලන පරිවර්තනය තමයි රාජාංගික සිට අපි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කරා ගමන් කෙරෙන්නේ. ඇයි මේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය අපිට හඳුන්වා දෙන්නේ? මේ අපි පාලනය කළ ඉංග්‍රීසීන් ඔවුන්ගේ මවුරට තුළ පවා ක්‍රියාත්මක කරන්නේ මේ කියනව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය. එහෙනම් අපි බලමු මේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කරා අපි ගමන් කළේ කෙසේද කියලා. එතෙන්දී අපි සිද්ධ වෙන දුරටදී ප්‍රධාන පියවරයන් 6ක් ඔස්සේ ගමන් කරන්න මේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කරා.
අපි දැන් කලින් කිව්ව ආකාරයට අපි ගමන් කරන සූදානම් වෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කරා. ඒ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කරා ගමන් කරද්දී පුතේ අපි කිව්වා ප්‍රධාන පියවරන් 6ක් අපිට හමු වෙනවා කියලා. මේ තියෙන්නේ ඒ හඳුන්වා දීපු ප්‍රසංස්කරණ 6. මේ පාඩමේ සාරාංශයක්. ඔබට මේක ගොඩක් උදව් වෙවි. ඔබගේ මේ විභාග කටයුතුවලදී. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ප්‍රසංස්කරණ 6 පිළිවෙලට පාඩම් කරගත යුතුයි. මම මුලින්ම මේ වගුවේ ඒ කියන්නේ සාහිත්‍ය ලබා දීලා අවසානයේ මම ඔබට කියන්නම් මේ ප්‍රසංස්කරණ පාඩම් කරගැනීමේ කෙටි ක්‍රමයක්. ඉතින් ඒ නිසා ආදෙන් දුවන පුතාට ඉල්ලා සිටින්නේ මේ වැදගත් කාරණා ඔබ පොතකුයි පෑනකුයි අරගෙන ලියා ගන්න. ඒක ඔබට ගොඩක් උදව් වේවි. හරි. අපි බලමු මේ විවිධ වර්ෂයන්වල ක්‍රියාත්මක වූ ඒ ප්‍රසංස්කරණ මොනවද කියලා. අපේ රට මුලින්ම ප්‍රසංස්කරණය හඳුන්වා දෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1933 දී. ඒ තමයි කෝල්බ්‍රූක් කැමරන් ප්‍රසංස්කරණය. 1910 දී හඳුන්වා දීලා 12 දී ක්‍රියාත්මක වුණා ක්‍රූ මැකලන් ප්‍රසංස්කරණය. 1920 දී මැනින් ප්‍රසංස්කරණය. ක්‍රිස්තු වර්ෂ 1924 මැනින් ඩෙවෝෂ ප්‍රසංස්කරණය. 1931 දී ඩොනමෝ ප්‍රසංස්කරණය සහ 1947 දී සෝල්බර් ප්‍රසංස්කරණය. පුතාලගේ මේ හතරවෙනි ඒකකයේදී අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ ඩොනමෝ ප්‍රසංස්කරණ දක්වා සීමා පමණයි. නැවත වඩ සෝල්බර් ප්‍රසංස්කරණ හමු වෙන්නේ 6 වෙනි ඒකකයේදී. ඒ වගේම උඩ පේනවා මේ පැත්තකින් ඉලක්කම් ටිකක් දාලා තියෙනවා. සාමා සංඛ්‍යාව කියලා තුලින් ලියලා තියෙනවා. අපි කියවල පුතේ මේ කතා කරන්නේ පාර්ලිමේන්තුව ගැන. පාර්ලිමේන්තුවක් නම් මන්ත්‍රීවරු ඉන්න ඕන. ඔබ දන්නවනේ අද අපේ රටේ පාර්ලිමේන්තුවේ කොයිතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නවද කියලා. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 225ක්. හැබැයි දුවේ පුතේ මේක එකවර නිර්මාණය වීමක් නෙමෙයි. මේ වර්තමාන පාර්ලිමේන්තුවේ මූලාරම්භයේ සලකන්නේ මෙන්න මේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රසංස්කරණය හඳුන්වා දීපු ඒ ව්‍යවස්ථාදාය සභාව. ඒ වගේම මේ 225 ආරම්භයේ සම්පූර්ණ කරන්නේ කෝල්බ්‍රූක් ව්‍යවස්ථාදාය සභාවේ සිටි සමාජිකින් 15 දෙනාගෙන්. එතෙන් සිට අපි දකිනවා මේ ප්‍රසංස්කරණ 6 ඔස්සේ මෙන්න මේ ආකාරයෙන් වර්ධනය වීම. සමාජිකින් 15, 21, 37, 49, 61, 101. මේ ආකාරයට තවත් ප්‍රසංස්කරණ ඔස්සේ වැඩි වෙමින් වර්තමානයේ 225 දක්වා අපේ රටේ මන්ත්‍රීවරු සිටිනවා. මාන කලින් කිව්ව ආකාරයට මේ ප්‍රසංස්කරණය පාඩ පිළිවෙලටමත් තබා ගැනීම අපි ගොඩක් අයට තියෙන අභියෝගයක්. ඉතින් ඒ නිසා දුපුතේ මම ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ ප්‍රසංස්කරණය මත තබා ගැනීම කෙටි ක්‍රමයක් පිළිබඳව. හරි. ඔයාලට පොතේ පැන දැන් අතර අරන් ඇති. අපි ලියා ගමු. ලියාගෙන ඊට පස්සේ අපි ආදේශ කරමු මොනවද මේ ප්‍රසංස්කරණ කියලා. කෙටි ක්‍රමය තමයි කෝ මැකලම් මැනින් දෙවෝගේ දෝසරය සෝදන්න. නැවත බලන්න පුතේ. කෝ මැකලම් මැනින් දෙවෝගේ දෝසරය සෝදන්න. කෝ කියන්නේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රසංස්කරණය. මැකලම් කියන්නේ මැකලම්මයි. මැනින් කිව්වේ මැනින් ප්‍රසංස්කරණය. ඩෙවෝගේ ටික අපිට මත තියාගන්න අමාරු වචනයක්. ඒ තමයි මැනින් ඩෙවෝචර් ප්‍රසංස්කරණය. ඩෝසරය අපි ඩෝවකින් ගමු. ඒ තමයි ඩොනමෝ ප්‍රසංස්කරණය. අවසාන එක සෝදන්න මොකද්ද? සෝල්බර් ප්‍රසංස්කරණය. ඉතින් මේ තමයි අපිට මේ සමස්ත පාඩම තුළ හමු වෙන ප්‍රසංස්කරණ ටික. හැබැයි අද දවසේ අපි මෙතන සාකච්ඡා කරන්නේ ඔබට මේ පළවෙනි පාඩම කෝල්බ්‍රූක් කැමරන් ප්‍රසංස්කරණය පිළිබඳව. හොඳයි. අපි ඊට පස්සේ බලමු මොකද මේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රසංස්කරණය කියන්නේ කියලා. අපේ පළවෙනි මාතෘකාව වෙන්නේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රසංස්කරණය. ඒ ක්‍රියාත්මක වුණේ 1933. අපි බලමු පුතේ. ඇයි මේ ප්‍රසංස්කරණයක් නැත්නම් මෙහෙම කොමිසමක් ලංකාවට හඳුන්වා දෙන්න හේතුව මොකක්ද කියලා. ඕනෑම ජාතියක් ඒ කියන්නේ පෘතුගීසින් ලන්දේසින් වේවා මේ ඕනෑම ජාතියක් ලංකාව ආක්‍රමණය කරේ ලංකාව පාලනය කරේ ලංකාව නැසිමිත ලෙස ලාභ ලබන්න පුළුවන් කියලා. ඒ අදහස බ්‍රිතාන්‍යගේ සිතේ තිබුණා. නමුත් මොකද සිද්ධ වුනේ? 1796 දී මුහුදුබර ප්‍රදේශය අල්ලගත්තට පස්සේ ඔවුන්ට සිතිච්ච දේ තමයි ඔවුන් අපේක්ෂා කරන වටිනා වෙළඳ භාණ්ඩයන් සියල්ල තියෙන්නේ උඩරට ප්‍රදේශයේ කියලා. එබැවින් කොහොම හරි 1715 දී ඔවුන් උඩරට අල්ලගත්තා. නමුත් 1715 පස්සේ කොහොමද සිදුනේ? 1715 පස්සේ
ඔවුන්ට ඔවුන් ලංකාවෙන් අපේක්ෂා කළ ආදායම සොයා ගන්න බැරි වුණා. දිනින් දින ඔවුන් උපයන ආදායමට වඩා ඔවුන්ගේ වියදම ඉහළ යන පටන් ගත්තා. ඒතකොට ආදායමට වඩා වියදම කොහොමද ලංකාව පවත්වාගෙන ගියේ? මේ කාලේ සිටි ආණ්ඩුකාරවරුන් විශේෂයෙන්ම රොබර්ට් බ්‍රවුන්වික්, එඩ්වඩ් බාන්ස් වගේ ආණ්ඩුකාරවරුන් පවා එංගලන්ත භාණ්ඩාගාරයෙන් මුදා ගෙනල්ලා ලංකාවේ වියදම් කරන තත්ත්වයට පත් වුණා. හැබැයි මේ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වරින් වර කතා බහ ලක් වුණා. එබැවින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණය කරනවා ලංකාවේ මේ පවතින තත්ත්වය ගැන සොයා බලන්න තර පුද්ගල කණ්ඩායමක් පත් කරන්න. ඒ තමයි විලියම්, මැක්පීන්, ජෝර්ජ් කෝල්බ්‍රුක් සහ චාල්ස් හේ කැමරන්. ඔබ ටිකක් දැනීමේ නම් පාඩම් කරන්න අමාරුයි කියලා. මගේ දූල පුතාලා මේ නම් සම්පූර්ණ පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 1929 දී ඔයාලා පාඩම් කරන්න අපේ රට විලියම් කෝල්බ්‍රුක් මහතා ලංකාවට ආවා කියලා. ඒ වගේම ඔහුගේ සහායට 1830 දී චාල්ස් හේ කැමරන් හෙවත් අපි නැත්නම් එයා ආමන්ත්‍රණය කරමු C.H. කැමරන් කියලා. විලියම් කෝල්බ්‍රුක් සහ C.H. කැමරන්. එන ඔබට දැනෙවි දැන් ඇයි මේ ප්‍රශංසකයන්ට මේ නම ලැබුණේ කියලා. මේ සමාජිකයන් දෙදෙනාගේ නම් වලින් කෝල්බ්‍රුක් සහ කැමරන් එකතු වෙලා මේ හඳුන්වා දීපු නිසා මේක අපි නම් කළා කෝල්බ්‍රුක් කැමරන් ප්‍රශංසකයන් කියලා. මොකද්ද මෙයාලා පැවරිච්ච වක්කීම? මොකද්ද මෙයාගේ කාර්යභාරය? ඕන සිද්ධ වෙනවා ලංකාවේ ආදායමට වඩා වියදම ඉහළ ගියේ ඇයි කියලා සොයා බලන්නත් ඒ වගේම ඒකට ප්‍රතිකාරයෙන් යෝජනා කරන්නත්. එතෙන්දී මේ දෙදෙනාගේ අවධානයට යොමු වුණ ප්‍රධාන අංශයන් කිහිපයක්. විශේෂයෙන්ම විලියම් කෝල්බ්‍රුක් මහතා විසින් ලංකාවේ දේශපාලන හා ආර්ථික ශාස්ත්‍රය පිළිබඳවත් ඒ වගේම C.H. කැමරන් මහතා විසින් අපේ රටේ අධිකරණ ශාස්ත්‍රය ගැන පුළුල් අවධානයක් යොමු කළා. ඒ අවධානය යොමු කිරීමෙන් පස්සේ ඔවුන් තෝරාගත්ත කාරණා ඔස්සේ ඔවුන් ඉදිරිපත් කරන යෝජනා මාලාවක්. ඒ තුළ ඔවුන්ගේ එකම අරමුණ තිබුණේ එක්කෝ ආදායම වැඩි යුතුයි නැත්නම් වේදම අඩු යුතුයි. කෙසේ හෝ ලංකාව බ්‍රිතාන්‍යයට වාසි සහගත යටත් විත්‍ය බවට පත් යුතුයි. එහෙනම් දුවේ පුතේ මෙතනදී අපි කතා කළා කාරණා තුනක්. කෝල්බ්‍රුක් කැමරන් ප්‍රශංසකයන්ය ලංකාවට හඳුන්වා දුන්නේ ඇයි? ආදායමට වඩා වියදම ඉහළ යාමත් ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ විවිධයක් වීමත්. මේ කොමිසමේ සමාජිකයන් කවුරුද? මම හිතන්නේ ඔබට බෝඩ් එකේ පැහැදිලිව පේනවා. හැබැයි අපි කිව්වා මෙයා පාඩම් කරන විලියම් කෝල්බ්‍රුක් සහ මෙයා C.H. කැමරන් ලෙස. ඔවුන් දෙදෙනාගේ අවධානය යොමු වෙච්ච අංශයන් මොනවද? කෝල්බ්‍රුක් මහතා දේශපාලන සහ ආර්ථික ශාස්ත්‍රය, ඒ වගේම කැමරන් මහතා අධිකරණ ශාස්ත්‍රය පිළිබඳව. ඔවුන්ගේ අවධානය පස්සේ බලමු ලංකාවේ ආදායම වැඩි කරන්න සහ වියදම අඩු කරන්න ගෙනපු යෝජනා මොනවද කියලා. අපි කතා කරන්නේ ලපුතේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රශංසකනේ විශේෂ ලක්ෂණ මොනවද? දැන් මම කලින් කිව්ව ආකාරයට ඔවුන් ගෙනපු ඒ යෝජනා මොනවද? පළවෙනි යෝජනා තමයි උඩරට සහ පහතර ප්‍රදේශ ඒකාබද්ධ කිරීම. මම කලින් කිව්ව ආකාරයට කෝල්බ්‍රුක්ගේ හිතේ නම් තියෙන්නේ එක්කෝ ආදායම වැඩි වෙන්න ඕන නැත්නම් වියදම අඩු වෙන්න ඕන. ඔබට හිතෙන්නේ මේ යෝජනා තුනේ කොමක් සිද්ධ වේද? ප්‍රදේශ දෙකක් ඒකාබද්ධ කිරීම තුළ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිව වියදම අඩු කිරීම. මතක ඇති ඔවුන් මුහුදුබඩ ප්‍රදේශය අල්ලගත්තේ 1796 දී. උඩරට රාජ්‍යයත් අල්ලගත්තා කියලා අපි කිව්වා 1815 දී. ඒ කියන්නේ දැන් මුළු දිවයිනම ඔවුන්ගේ. හැබැයි කෝල්බ්‍රුක්ලට ප්‍රශ්නයක්. මුළු දිවයිනම ඔවුන්ගේ නම් ඇයි මේ ප්‍රදේශ දෙකක් ලෙස පාලනය කරන්නේ? මේ ප්‍රදේශවලට නායකයන් වෙන වෙනම අවශ්‍යයි, නිලධාරීන් වෙන වෙනම අවශ්‍යයි. ඒක වේදම් වැඩි කාරණයක් සෙවුන් දැක්කා. ඒ නිසා කෝල්බ්‍රුක් ගෙන පළවෙනි යෝජනා තමයි පුතේ උඩරට සහ පහතර ප්‍රදේශ ඒකාබද්ධ කිරීම. ඒ තුළ වේදම් අඩු කිරීම වගේම එක පැත්තකින් මේක නම් කරලා තියෙනවා රට එක්සේසත් කිරීමක් හා සමානව. හරි. මම හිතනවා ඔබට පළවෙනි කරුණ පැහැදිලි ඇති කියලා. අපි යමු දෙවෙනි කරුණට. ඔවුන් වේදම අඩු කර ගැනීම සඳහා ගෙන ආපු දෙවෙනි යෝජනා තමයි මුළු දිවයිනම පළාත් පහකට බෙදීම. අපිට දැන් ප්‍රශ්නයක්. කලින් පළාත් කියා දෙමුද? අද නම් අපි දන්නවනේ පළාත් 9ක් කියලා. මේ යෝජනාවට කලින් පුතේ පළාත් නෙවෙයි අපේ රට කොට්ටාස් 16ක බෙදලා තිබුණා. හැබැයි මේ කොට්ටාස් 16 බෙදා තිබෙන තුළ ඔවුන් දැක්කේ කොටස් ගාන වැඩි වීම නිසා වියදම වැඩි වීම නිසා. මේ කොටස් 16 බෙදීම තුළ ඔවුන් දැක්කේ වියදම වැඩි වෙන්න හේතුව. ඒ නිසා
කාඩ් තේන කරනවා මුළු දෙවිනම පළාත් පහකට බෙදන්න. මොකද්ද මේ පළාත් පහ? ඔබට බලා ගන්න පුළුවන් මේ තියෙන සිතියමේ ඔබට මේ පළාත් පහ බැලුම් දකින්න පුළුවන්. අද දකින්න ප්‍රදේශයන් සමහරට අද ඔබ හිතන පළාත වෙනස් වෙලා ඇති. මොකද රට බෙද තියෙන පළාත් පහක නිසා. මේ පළාත් පහ මේ විදිහට බලාගමු. ඔබ බලන්න මේ මොකද්ද? මේ තියෙන එකතු කිරීමේ ලකුණක්නේ. නෑ මෙතන පළාත් පහක් තියෙනවා. මං කිව්වොත් මේ තියෙන උතුරු පළාත කියලා ඔබ පැහැදිලිවම කියාවි මේ තියෙන්නේ දකුණු පළාත. එහෙනම් මේ තියෙන්නේ නැගෙනහිර පළාත. මේ තියෙන්නේ නැගෙනහිර පළාත නිසා ළමයි කියන්නේ මේ පැත්ත බටහිර කියලා. නෑ පුතේ අපි ඒක උච්චාරණය කරමු. ඒක බස්නාහිර පළාත කියලා. ඉතින් දැන් තියෙන පළාත් හතරයිනේ. කො අනිත් එක? ඔබෙන් නොපෙනෙන ඒ පළාත තමයි මෙතන තියෙන්නේ. ඒ මැද නිසා අපි ඒක නම් කරමු කොහමද? මධ්‍යම පළාත කියලා. එහෙනම් පුතේ මොකද්ද පළාත් පහ? උතුරු පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත සහ මධ්‍යම පළාත. ඔවුන් මේ පළාත් පහට පාලන මධ්‍යස්ථානය පහකුත් නම් කරා. උතුරු පළාත කිව්ව ගමන් ඔයාලට මතක නගරේ මොකද්ද? ඒ තමයි අපේ කාගේ හිතේ තියෙන යාපනය. දකුණ ඇහුවොත් අපිට මතක් වෙන්නේ දකුණු ළඟ අගනගරය. එහෙනම් ඔබ කියන්නේ ඒ තමයි ගාල්ල. බස්නාහිර පළාත අපි දන්නවා ඒ තමයි කොළඹ. නැගෙනහිර පළාත ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ ලෙස ඔවුන් ත්‍රිකුණාමලය නම් කරත්තේ අපේ අවසාන පළාත මධ්‍යම පළාතේ ප්‍රධාන පාලන මධ්‍යස්ථාන උනේ පුතේ මහනුවර. දැන් බලන්න ඔවුන්ගේ දෙවෙනි යෝජනාව තමයි දිවෙන පළාත් පහට බෙදීම. මගේ නෝට් එකේ අවසානයේ මම දාලා තියෙන වකුවක්. ඒ වකුව තුල තියෙනවා ඒ පළාත් පහ මොකද්ද සහ ඒවට අදාළ පාලන මධ්‍යස්ථාන මොනවද කියලා. ඉතින් මේ තුල උන් හිතුවා 16න් 5කට අඩු ඇති වේදම අඩු වෙයි කියලා. අහිතකර ප්‍රතිඵල තියෙන පුළුවන්. නමුත් කෝල්ඩ් කැමරන්ගේ අදහස් උනේ වේදම අඩු කරගෙන කියන කාරණේ පමණයි. අපි යනොත්තේ පුතේ යෝජනාවට ඒ තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහුසි කිරීම. හැබැයි මගේ පුතාට ප්‍රශ්නයක් වේවි. මොකද්ද මේ රාජකාරී ක්‍රමය? පස්වෙනි පාඩමේ විදියට ඔබේ පස්වෙනි එකකේ හමුවෙන පරිමාත්‍රකාවේදී රාජකාරී ක්‍රමය කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ තමයි ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය සහ මේ කියනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. මොකද්ද මේ ක්‍රමයේ තියෙන වැදගත්කම? අපේ රටේ සියලුම ඉඩම් වල අයිතිය අපි විශ්වාස කළ රජු ඇයිසිලා. රජුගේ තමයි. මේ රටේ සියලුම ඉඩම් වල අයිතිය රජුගේ නිසා අපි රජුට එක්තරා නාමයක් ප්‍රදානය කළා. මොකක්ද ඒ නාමය? මේ භූමියට අධිපති ඔහු අපි නම් කළේ භූපති කියලා. එතකොට රජුගේ ඉඩම් වල අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ යුතුයකමක් අපේ වගකීමක්සේ අපි සැලකුවා. අපේ රටේ සිටින වැඩිහිටි පිරිමින් අවුරුද්දට දවස් ගාණක් නොමිලේ තමන්ගේ ශ්‍රමය කැප කළා. ඒක අනිවාර්ය කටයුත්තක් වුණා. ඒක නිසා මේ වැඩිහිටි පිරිමින් නොමිලේ සැපයුම් මේ සේවය අපි නම් කරේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. මොනද මේ අර්ථය සිද්ධ කරේ? අපේ රටේ වැව්වා මුණු එළවෙලි ප්‍රසංස්කරණය කිරීම, මාර්ග තැනීම මේ ආකාරයේ පොදු කාරණා සඳහා තමයි මේ ශ්‍රමය කැප කරේ. හැබැයි කෝල්ඩ් මොකද කරලා තියෙන්නේ? රාජකාරී ක්‍රමය අහෝසි කරා. ඔබට හිතෙන්න පුළුවන් මේක අහිතකර නේද? ඔව් අපේ පැත්තෙන් බලද්දී එහෙමයි. හැබැයි ඔහු කියන ආකාරයට මේ මිනිසුන් නොමිලේ තමන්ගේ ශ්‍රමය කැප කිරීම ඔහු ඒක සලකන්නේ බහල් සේවයක් කියලා. ඉතින් නිදහස් මැදරෝ ඔහු කියනවා අපි මේ රාජකාරී ක්‍රමය අහෝසි කරනවා කියලා. ඇත්තම ඉංග්‍රීසියෙන් අපි ගැන ඒ තරම් හිතුවද? ඇත්තම කාරණේ නම් මේකයි. මම කියන්නේ අපේ හිතේ නිතරම තියෙන්න ඕන කෝල්බ්රුක්ගේ අරමුණ තමයි එක්ක ආදායම් වැඩි වෙන්න ඕන නැත්නම් වියදම අඩු වෙන්න ඕන. ඔහු ආදායම් වැඩි කරගන්න තීරණය කළේ වතුවකව දිනු කිරීමේ. පුතාලා තියෙනෝනේ කුරුඳු කෝපි සින්කෝනා කොකෝවා වගේ භෝග වර්ග. මේ කාසිය මත වල නම් වැඩිපුරම ජනප්‍රිය භෝගිකුනේ කෝපි. කුරුඳුත් යම් තරමක තිබුණා. හැබැයි ඉංග්‍රීසින්ට වතුවකව දිනු කරන්න එක බාධාවක් තිබුණා. ගැමියන්ගේ ඉඩම් ටික පැහැරගත්ත ඔවුන්ට ඒව වැඩ කරන් ශ්‍රමිකයන් හිටියේ නැහැ. මොකද අපේ රටේ බහුතරයක් වූ ජනතාව මෙන්න මේ රාජකාරී ක්‍රමයේ නිරත වෙච්ච නිසා. එහෙනම් කෝල්බ්රුක්ල කල්පනා කරා මේ වතුවගාන ශ්‍රමිකයන් ලබා ගන්නම්
අනිවාර්යයෙන්ම මේ රාජකාරිකමේ අහෝසි කළ යුතුයි. ඒක නිසා අපිට පැහැදිලි පුතේ රාජකාරිකමේ අහෝසි කරලා ඒ ශ්‍රමිකයන් මතුවගාවට යොදාගෙන අපේ රටේ සමස්ත ආදායම වැඩි කර ගැනීම මේ කෝල්බ්‍රුක්ගේ තවත් අරමුණක් බවට පත් වුණා. හොඳයි. දැන් අපි කතා කළ අවසන් පුතේ කාරණා තුන. අපි කතා කරන්න යන්නේ හතරවෙනි කරුණ. ටිකක් සංකීර්ණයි වගේ ඔබට පෙනේවි. ඒ තමයි රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. අපි බලමු මේ වචන තේරුම මොකක්ද කියලා. වෙළඳාම කර තියෙන කවුද? රජය. ඕන්න තිබෙන තියෙන මොන වගේ අයිතියක්ද? ඒකාධිකාරය. ඒකාධිකාරය කියන්නේ මොකක්ද? එක අධිකාරය. ඒ කියන්නේ තනි අයිතිය. අපේ රටේ වෙළඳාම සම්බන්ධයෙන් තනි අයිතිය තිබෙන තියෙන කාටද? රජයට. විශේෂම කොරඳු, ලුණු, මුතුමැණි මේ ආකාරයේ භාණ්ඩ වර්ග කිහිපයක්, භෝග වර්ග කිහිපයක් සම්බන්ධව රජයේ වෙළඳ ඒකාධිකාරයක් තිබුණා. එහෙම තිබිලත්නේ ලංකාව දැන් පාඩු ලැබලා තියෙන්නේ. ඒ නිසා කෝල්බ්‍රුක්ලා කල්පනා කළා රජයේ වෙළඳ ඒකාධිකාරය ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. එහෙනම් මේ රජයේ වෙළඳ ඒකාධිකාරය අපි අහෝසි කරමු. ඒ තුල වක්‍රාකාරයෙන් එක කණ්ඩායමකට අතවරනවා රජය විතරක් නෙවෙයි ඔයාලත් එන්න ව්‍යාපාර කරන්න. එහෙනම් රජය මේ පැත්තෙන් ඈඩ් කළා කවද මේ ලං කරන්න හදන්නේ? ඔහු විශ්වාස කරනවා ලංකාවේ වතුවකා දියුණු කිරීම වඩාත් වේගවත් කර හැකි මොන අංශයද? ඒ තමයි පෞද්ගලික අංශයට. එහෙනම් රජයේ වෙළඳ ඒකාධිකාරය ඈඩ් කළා ඔහු බලාපොරොත්තු වුණේ මෙන්න මේ පෞද්ගලික අංශය දිරිමත් කිරීම. පෞද්ගලික අංශය වඩාත් කාර්යක්ෂම වතුවකාවේ නිරත වෙද්දී රජය ආදායම වැඩි වේවි. ඒ තුළ ලංකාවෙන් ලාභ ලබන තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා එදා කෝල්බ්‍රුක්ලා හිතන්නේ. ඔබට මම හිතන්නේ පැහැදිලි ඇති හතරවෙනි කරුණ. දුර්ගත අපි කතා කරන අවසාන කරුණ ඒ තමයි විවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පිටුවීම. මම මේ කරුණ අවසාන කරුණේ ප්‍රකාශ කළේ මොකද මේ මෙතෙන් සිට මේ පාඩමේ හදවත මේ ප්‍රකාශ කළත් මම නිවැරදියි. මොකද මෙතෙන් සිට දිගින් දිගටම අපි කතා කරන්නේ මේ කියනවා වූ විවස්ථාදායක සභාව සහ විධායක සභාව. ඒ වගේම අත්‍යන්තය පුතේ අපෙන් ඇහුවොත් කෝල්බ්‍රුක් යෝජනා අතරින් අනාගතයටත් බලපෑමක් කළ ඒක අදට අනාගතයටත් බලපෑම් කළ යෝජනා කුමක්ද කියලා ඒ තමයි පැහැදිලිවම මේ විවස්ථාදායක සභාව සහ විධායක සභාව. පොඩි හැඳින්වීමක් කළ මේ සම්බන්ධව මම අදහසේ නතර කරන්න. විවස්ථාදායකය. විවස්ථාදායක කියලා කියන්නේ නීති හදන තැන. එහෙනම් නීති හදන්න වෙනම ආයතනයක් නිර්මාණය කළා. ඒක අපි නම් කළා විවස්ථාදායක සභාව කියලා. හදපු නීතිය ක්‍රියාත්මක කළ යුතුයිනේ. අන්න නීති ක්‍රියාත්මක කළ ආයතනය අපි නම් කළා විධායක සභාව කියලා. එහෙනම් වර්තමානයේ පාර්ලිමේන්තු කාර්යභාරය මේ විවස්ථාදායක සභාවේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල කාර්යභාරය එදා මේ විධායක සභාවට සිදු වුණා. අපි අනිත් දවසේ කතා කරමු කෝල්බ්‍රුක්යි මෙවන් යෝජනාවක් ගෙනාවේ මේ යෝජනා කොහොමද අපේ රටේ අනාගතයට බලපෑම් ඉල්ල කරගෙන. හොඳයි. මම හිතන දුවපතේ අද දවසේ මේ කතා කරපු මේ පාඩම කොටස ඔබට තේරුම් නැති කියලා. මම නැවතත් අද දවසේ කතා කරපු දේ පොඩි සාරාංශයක් ඔබ ගෙන හැර දැක්වුවොත් අද දවසේ අපි කතා කළා බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වෙච්ච දේශපාලන වෙනස කුමක්ද කියලා. ඔබට දැන් මතක නම් ඒ තමයි රාජාණ්ඩු පාලනයෙන් සිට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කරා ගමන් කිරීම. එතින්දී අපි කිව්ව පුතේ අපිට සිද්ධ වුණා ප්‍රධාන වශයෙන් ප්‍රසංස්කරණයක් 6ක් පසු කරන්න. ඒ 6 ඔබ පාඩම් කරන්න මම කෙටිකම එකතු දුන්නා. අපි කෙටිකම විතරක් කියමුකෝ. කෝ මැකලම් මැනින් ඩෙවෝගේ ඩෝසරේ සෝදාන. එතින් කෝ කියලා අදහස් කරේ මතක ඇති කෝල්බ්‍රුක් කැමරන් ප්‍රසංස්කරණය. ලංකාවට හඳුනා දුන්නේ හේතුව මොකද්ද? ඒ තමයි ලංකාවේ ආදායමට වඩා වියදම් වැඩි වීම. ආවකව සමාජිකයන් දෙන්නේ විලියම් කෝල්බ්‍රුක් සහ සී.එච්. කැමරන්. අවධානය යොමු කළාකව ශ්‍රේෂ්ඨයන් දෙකකට ලංකාවේ දේශපාලන සහ ආර්ථික කටයුතු කෝල්බ්‍රුක් මහතාත් අධිකරණ ශ්‍රේෂ්ඨය ගැන කැමරන් මහතාත්. ඊට පස්සේ ඔවුන් දෙදෙනා එකතු වෙලා ගෙනාපු යෝජනා මාලාව තමයි මේ තියෙන්නේ. මම හිතන මේ යෝජනා අපට පැහැදිලි ඇති. අද හොඳ දුවේ පුතේ. අද අපි එහෙනම් මේ කොටසින් නතර වෙනවා. අපි නැවතත් දෙනෙක් හමු වෙන්නේ කෝල්බ්‍රුක් සංස්කරණයේ අර්ථයේ හඳුනා දීපු ව්‍යවස්ථාදායක සහ විධායක සභාවේ සංයුතිය ගැන
ඒ වගේම කෝල් බ්‍රේක් වලින් පස්සේ අපි ලැබිච්ච රූම් එකේ ප්‍රසන්ස් කියන වැදගත්ම පාඩම් කොටස් දෙකත් එක්ක. මම හිතන්නේ ඔබ යම් අවබෝධයක් ලබා ගන්න ඇති. මේ දේවල් හොඳින් අත්දින කරන්න. දිගටම අපිත් එක්ක රැඳෙන්න උත්සාහ කරන්න. එතෙක් ඔබට තෙරුවන් සරණයි.